සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දෙනාටම උතුම් දේශයක අභිමානය රැගෙනන කළම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව තුළින් මෙත් සිතින් ඔබට පරිත්‍යාග කරන මෙත් සදහම් දේශනා උතුම්බුකු වටිනා වූ සද්ධර්ම දේශනා මාලාවේ තවත් අතිතුම් සදහම් දේශනාවකුයි ආරම්භ කරන්නේ මෙත් සිතින් ධර්ම ශ්‍රවණයට එක්හසු වන්නට ඔබ හැම දෙනාටම සුපින්බර ආරාධනය. සුපින්තුනි මෙත් සදහම් දේශනා YouTube නාලිකාව මෙත් TV Facebook පිටුව මෙත් TV YouTube නාලිකාව සහ PO TV නාලිකාංක 111 ඔස්සේ ධර්ම ශ්‍රවණයට ඔබට ආරාධනා කරමින් අද උතුම් සද්ධර්ම දේශනා පවත්වනු ලබන ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි සිහිපත් කරන්නට අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය මාතෘවර හොරණ දික්කේන පුර ශීල සුවර්ණ ගිරන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම නායක ස්වාමීන් වහන්සේ අතිපූජනීය ගලගමුවේ ඥානදීප පින්වත් ස්වාමීන් වහන්සේව සාදුරදින් පාදාභි වන්දනෙන් පිළිගනිමු. සාදුහු සාදුහු සාදු. වටිනා වූ අර්ථාන්විත වූ මෙත් සදහම් දේශනාව උතුම් සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. ඇමරිකාවේ පදිංචි ආනන්ද යාපා බණ්ඩාර මහතා, ඩිඩෝෂි වීර සූරිය, ඔබින්වා දියණිය සහ ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමව්පියන් වන ඉන්ද්‍රා කුමාර තිලක, ඒ වගේම රෝහිණී මොරගොල්ල, පියදාස යාපා සහ සිරිල් බණ්ඩාර යන සදහැවත් පිරිස විසින් පින්වත් හැමදෙනාගේ අරමුණු විදිහට සටහන් කොට තිබෙන්නේ ඔක්තෝබර් මාස 20 වන දින තුන්වන ජන්මදිනය සමරනු ලබන ඔබින්යා කෙම්නදී යාපා බණ්ඩාර දියණියට නිදුක් නිරෝගී භාවයේ සූපත් භාවයේ තුරුණි ආශිර්වාදයේ සැලසේවා සූපත් අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත වාසය කරන ඉන්ද්‍රා කුමාර තිලක, ඒ වගේම රෝහිණී මොරගොල්ල, පියදාස යාපා සහ සිරිල් බණ්ඩාර යන දෙමව්පියන් නිදුක් නිරෝගී භාවයේ දීර්ඝාෂ සම්පන්නිය වේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ රන්මැණිකේ මිත්තනියට, ඒ වගේම සහෝදර සහෝදරයන් බඩ උෂාන්, වසන්තා, අජන්තා, බුද්ධිකා සහ සිය ස්වාමියාටත්, ඒ වගේම දූ දරුවන් සැමටත් සියලු ඥාතීන්ටත් නිදුක් නිරෝගී භාවයේ සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම HM යශෝමැණිකේ, AM රන්මැණිකේ, YM බණ්ඩාර මැණිකේ, BM අබේ බණ්ඩා, ඒ වගේම YM බණ්ඩා, ඒ වගේම G මොරගොල්ල, ඒ වගේම LB වීරසූරිය ඇතුළු දෙපාර්ශ්වයේම නමින් පරලෝසපත් වූ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් ගෞරවනීය දේශකයන්න් වහන්සේ නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. සමඩුතුම් ධර්ම අවබෝධයේ පිණිස සියලු දේශනාමය කුසල උපකාරක වේවායි ප්‍රාර්ථනා කරමින් මෙත් සදහම් දේශනා උතුම් සධර්ම දේශනා පවත්වන්නට පින්වත් ස්වාමීන් වහන්සේට සාදුන දින අපි ආරාධනා කරමු. මෙත් සිතින් මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටම ආරාධනය. සාදුහු සාදුහු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කළඹු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි එකතු වෙලා ඉන්නේ. ඇමරිකාවේ පදිංචි ආනන්ද යාපා බණ්ඩාර මහත්මයා, ඩිලූෂි වීරසූරිය, ඔවින්යා දියණිය සහ ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමාපියන් වන ඉන්ද්‍රා කුමාර තිලක, රෝහිණී මොරගොල්ල, පියදාස යාපා සහ සිරිල් බණ්ඩාර කියන ඒ සියලු දෙනා එකතු වෙලා අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරා.
ඒ අයගේ අරමුණු තමයි ඔක්තෝබර් මාස 20 වන දින තුන්වෙනි ජන්මදිනයේ සමරන ලබන ඔවින්යා කෙම්නදී යාපා බණ්ඩාර දියණියට නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායුෂ සැලසේවා කියන ආශිර්වාදය සුජීවත්ව වාසය කරන ඉන්ද්‍රා කුමාරතිලක රෝහිණී මොරගොල්ල පියදාස යාපා සහ සිරිල් බණ්ඩාර කියන දෙමාපියන්ටත් ඒ රන්මැණිකේ මිත්තනියටත් සහෝදර සහෝදරියන් වන උෂාන් වසන්තා අජන්තා බුද්ධිකා සහ සිය ස්වාමියා ඇතුළු දූදරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ඝායු සම්පන්නිය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාදය ධර්ම දේශනාවේ අරමුණු අතර සඳහන් වෙනවා. ඒ වගේම එච්.එම්. යශෝ මැණිකේ ඒ.එම්. රන් මැණිකේ වයි.එම්. බණ්ඩාර මැණිකේ බී.එම්. අබේ බණ්ඩා වයි.එම්. බණ්ඩා ජී මොරගොල්ල එල්.බී. වීර සූරිය ඇතුළු දෙපාර්ශවයේම වර්ග පරම්පරාගත මිය ගිය ඒ නම් සඳහන් කරපු සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ධර්මදේශකයණන් වහන්සේට උතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින උපකාර වේවා කියන ආශිර්වාදයත් ඒ පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් අද දවසේ භාවනාවට බොහොම වැදගත් වෙන අට්ටික සංඥාව කායගතා සති ආදී භාවනා ක්‍රම ඇසුරෙන් මේ ධර්මානුශාසනාව සිදු කරන්නට අපි කල්පනා කරේ. ඉතින් එහෙමනම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණමේ පින ඔබ හැම දිනාටම නිවන් අවබෝධය පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ අපිට ලෝකයේ දකින්න පෙන්නුවේ මේ බඹයක් පමණ වූ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන මේ ආයතන හයකින් යුක්ත මේ ශරීරය මේ රූපය තුළින් ලෝකයේම අවබෝධ කරගන්න ආකාරයේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා. බුදුරජාණන් වහන්සේ මේ ශරීරය රූපය කියලා විස්තර කරනවා. මේක බොහොම ලස්සන උපමාවක් සඳහන් වෙනවා මහා හත්ති පදෝපම කියන සූට්‍ර දේශනාවේ මජ්ක්‍ධිම නිකායේ. ඇයි මේ ශරීරයට අපි රූපය කියන්නේ? මේක බුදුරජාණන් වහන්සේ වදාලා දැන් අපි ගේ කියලා කියනවා. ඇත්තටම ගත්තොත් අපි ගේ කියලා කිව්වට කණු 4ක් හිටවලා වරිච්චි බැඳලා උළුවස්සක් ජනේලයක් තියලා අපි හිතමු මැටි ගයක් කියලා මැටිවලින් මැටි ගහලා වහලේ සෙවිලි කරලා පොල් අතු හරි මොනවා හරි ඉලුක් ටිකක් හරි වහලට දාලා මෙන්න මේ විදිහේ දේවල් වලින් ඔක්කොම එකතු කරලා අවසන් වුණාට පස්සේ අපි ඒකට කියනවා ගේ කියලා. මේ විදිහට අපි එකතු කරලා අවසන් වුණාට පස්සේ අපි ඒකට කියනවා ගේ කියලා. ඊට පස්සේ අපි කියන්නේ කණු 4 උළුවස්ස ජනේලි ඒවා වෙන වෙනම තියෙනවා. හැබැයි මේ ඔක්කොම එකතු වුණාට පස්සේ අපි ඒකට කියනවා ගේ කියලා. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශරීරය ඇට සැකිල්ලක් නහරවැල් වලින් එතිලා මස්ලේ තැවරිලා හමකින් වැහුණට පස්සේ මේ ශරීරයට අපි කියනවා රූපය රූපය කියලා කියනවා. හැබැයි මේක වෙන් වෙන් වශයෙන් තියෙනකොට එතකොට අපි එක නම් කියන මේ තියෙන කෙස් ටික, මේ තියෙන රෝම කූප ටික, මේ තියෙන නියපොතු, මේ තියෙන දත් ටික, මේ තියෙන හම, මේ තියෙන පෙනහලු, මේ තියෙන බඩවැල්, මේ තියෙන හදවත, මේ තියෙන ඇටසැකිල්ල, මේ තියෙන හිස් කබල. එතකොට අපි වෙන් වෙන්ව වෙන වෙන මොන නම් කිව්වත් මේ ඔක්කොම එකට එකතු වෙලා තියෙනකොට අපි ඒකට කියනවා රූපය කියලා. අන්න ඒ වගේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත මේ ශරීරේ අපි මම මගේ මේක ඒකකයක් හැටියට මේ රූපේ පිළි අරගෙන ආත්ම දෘෂ්ටියක් එක්ක බැඳිලා අවිද්‍යාවත් තණ්හාවත් නිසා කෙලවරක් හොයාගන්න බැරි විදිහට
පැටලි අපි යනවා. අභ්‍යන්තරයනුත් පැටලිලා බාහිරනුත් පැටලිලා තියෙන අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා අභ්‍යන්තරයේ තවුල් කරගෙන බාහිරත් තවුල් කරගෙන දෙපැත්තෙම අවුලෙන් අවුලට පත්වෙලා මේ අවුල ලෙහාගන්නේ කොහොමද කියලා පේන තෙක් මානෙකවත් විසඳුමක් හොයාගන්න බැරුව අපි මේ යන්න. එනිසා පිංහතුනි අද මේ ධර්මානු ශාසනාව තුළ ඔබට මේ කයේ ඇත්ත දකින කයේ අතහස භාවය මෙනෙහි කරන්න පුළුවන්. ඔබට ඉතාම වැදගත් ඔබේ ජීවිතය එදිනෙදා ජීවිතය තුළ ඔබට පුරුදු කරන්න පුළුවන් වැදගත්ම භාවනා කොටසක්. අද දවස මේ ධර්මානු ශාසනාව තුළ ඔබට කියල දෙන්න උත්සාහ කරන්න. ඔබ දන්නවා සතර සති පට්ඨානය සති කියන්නේ සිහිය කායානු පස්සනා වේදනානු පස්සනා චිත්තානු පස්සනා ධම්මානු පස්සනා කෙන මේ ආකාර හතරෙන්ම සිහිය පිහිටෝල පට්ඨානී පිහිටෝනවා කය ගැන විදීම් ගැන සිත ගැන ධර්මකාරණා ගැන ධම්මානු පස්සනාවේ ඒ ධර්ම කොටස් ගැන මේ සිහිය පිහිටෝල අපිට අපේ සිහිය දියුණු කරන්න පුළුවන්. සිය ඉහලටම දියුණු කරන්න පුළුව කෙලෙසුන්ගේ මිදිලා සසරෙන් මිදෙන මට්ටමටම සිහිය දියුණු කරන්න පුළුවන්. මහා පෙළහරපාන ප්‍රාතිහාරපාන මට්ටමට සිහිය දියුණු කරගත්ත මහා උත්තමයෝ ගැන මේ ශාසනික ඉතිහාසය අපි අහල තියෙනවා. ඒ නිසා පිංගතුනේ බුදුරජාණන් වහන්සේ අපිට සිහිය දියුණු කරගන්න අවශ්‍ය භාවනා ක්‍රම ගණනාවක් පෙන්වා. තැන් සතර සතිපට්ඨානි ගත්තත් කායානු පස්සනාව තුළ ආනාපාන සති කොටස ඉරියාපත භාවනාව සම්පජානි භාවනාව ධාතු මනසිකාර භාවනාව කායගතා සති අපි කෙන පිළිකුල් භාවනාව නවසීවතික භාවනාව කෙනෙක් මියගයාට පස්සේ මෘත ශරීරයක් කුණු වෙලා පස් වෙලා බාහිර සතර මහාධාතු සමග එකතු වෙලා පස් වෙලාම අවසන් වෙලා යනතෙක් අවස්ථා 9ක් යටතේ තමන්ගේ ශරීරය හා ගලපා බලමින් භාවනා කරනවා නවසීවතික භාවනා. එතකොට මේ වගේ භාවනා ක්‍රම ගොඩක් කායානු පස්සනාව ගන්න. මේ කය ගැනම බලන්න පුළුවන් තවත් භාවනා ක්‍රම ධර්මී බොහෝ තැංගුල සඳහන් වෙනවා. ඒ අතර අපිට විරාගී නිමිත්තක් හැටියට මේ කය තුළින්ම අපිට ඉක්මනින්ම භාවනා කරලා හිත එකඟ කරගන්න පුළුවන් සමාධයක් උපදවාගන්න පුළුවන් වැදගත්ම භාවනාවක් ගැන අද අපි කතා කරන්න. ඒ තමයි පිංගතුනි අට්ටික සංඥා භාවනාව. අට්ටික සංඥාව මේ අපේ ශරීරයේ ඇටසැකිල්ල මුල් කරගෙන මේ ඇටසැකිල්ල තුළ සිහිය පිහිටෝලා ඒ තුළින් භාවනාව දියුණු කරගන්න ආකාරය. තැන් සාමාන්‍යෙන් අපි ගත්තොත් ඔබට කෙනෙක්ගේ මෘත ශරීරයක් දැක්කෝ කෙනෙකුට බයක් තැති ගැනීමක් ඇති වෙනවා. කුණු වෙලා තියෙන මෘත ශරීරයක් දැක්කෝ සමහලාවට බයවෙනවත් ඇතිගන්නවා සමහලාට පිළිකුලක් ඇතිවෙන අපිරියාවක් ඇති වෙනවා. මේ සාමාන්‍ය අවිද්‍යාවෙන් වැහිලා තන්හාාවෙන් බැඳිලා කෙලෙස්වල ජීවත්වෙන සංඥා විපල්ලාසවලින් ලෝකයේ දකින සාමාන්‍ය මනුස්්‍යයාගේ ස්වභාව. සංඥා විපල්ලාස කියලා කියන්න පින්වතුනේ අපි අවිද්‍යාව නිසා මේ ඇස් දෙකෙන් අපි දැක්කට මේ දකින ඇහෙන මේ සියලු දේවල් අපි දකින්නේ කොහොමද? අනිත්‍යයේ නිත්‍ය සංඥේ අනිත්‍යදේ නිත්‍ය සංඥාවෙන් අපි හඳුනගන්න. දුක්කේ සුක සංඥේ ඇත්තටම දුකක් හැබැයි අපි ඒක දුක දකින්නේ ඒක සුභ සංඥාවෙන් සැප සංඥාවෙන් අපි ගන්න මේක සුභ දෙයක් හැටියට ගන්න. අසුභදේ සුභ සංඥාවෙන් ගන්න අනත්තේ අත්ත සංඥා අනාත්මදේ ආත්ම සංඥාවෙන් ගන්නවා. මෙන්න මේවට කෙනවා සංඥා විපල්ලාස අනිත්‍යදේ නිත්‍ය වශයෙන් දුක්දේ සැපක් වශයෙන් අනාත්මදේ ආත්ම වශයෙන්
අසුබදේ සුබ වශයෙන් පිළිගැනීම තුළ අපි බොහෝ වෙලාවට ජීවිතයේ අතාස භාවය දකිනවට වඩා ඒක දකින්නේ මුලාවක්. දැන් අපි හිතමු සාමාන්‍යයෙන් ඔබට ජීවිතයේ තේරුම් ගන්න. දරුවෙක් උපදිනවා. හැබැයි අපිට ඔබේ පවුලේ හරි ඔබට දරුවෙක් ලැබිච්ච දවසක හරි ඔබේ දරුවෙකුට පොඩි දරුවෙක් බිහිවෙච්ච දවසක හරි ඔබේ පවුලට සාමාජිකයෙක් දරුවෙක් ඉපදිච්ච දවස ගැන හිතන් සාමාන්‍යයේ දවස මතක් කරන කොටත් හිතෙන්නේ අනේ හරි වාසනාවන්ත දවස. ඒ තරම් සතුටක් ලබපු ජීවිතයේ දවසක් තවත් නෑ. එහෙම තමයි කෙනෙක් හිතන්න. ඉපදීම දුකයි කියන එක අපිට හිතුන අදෙතනදී. ජාතිපි දුක්ඛං අපි කොච්චරවත් කියනවා. චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න ඕනේ අනේ නිවන් දකින්න ඕනේ. මේ සසරින් මිදෙන්න තියෙනවා නම් මේක දුකයි කියලා අපි කොච්චර කිව්වත් ඒ අතහාර්ථයට අපි මෝන දෙන්න වෙලාවට අපි ඒක සුබ සංඥාවෙන් දකින්න පුරුදු වෙනවා. දැන් ඔබට දරුවෙක් බිහිවෙන වෙලාවක ඒ දරුවා ඉතාම පිරිසිදු විදිහට හිනාවීගෙන බොහෝම ලස්සන දරුවෙක් බිහිවෙනවා නෙමේ. ඒ දරුවා බිහිවෙන්නෙම අඩාගෙන විශාල වේදනාවක් එක්ක දරුවෙක් උපදින්න. දැන් ඔබ මේ නොදකින්න නොසිතන පැත්තක යථාර්ථය අපි නුවනින් විමසලා දකින හැටි මම මේ ඔබට පෙන්නන්න. මව් කුස තුළ දරුවා වැඩෙනකොට ඒ අම්මා අනේ මගේ දරුවා කියලා බොහෝම හීන දකිනවා. හැබැයි ඒ දරුව කුස ඇතුළේ සීවලී මහරහතන් වහන්සේ සීවලී කුමාරය ඉපදිලා දානයට වැඩම කරපු වෙලාවේ සාරිපුත්ත හාමුදුරුව අහනවා සීවලී කොහොමද? ඒ වෙලාවේ කියනවා අනේ ස්වාමීනි ලෝකුම නිරේ ඉඳන් එළියට ආවගේ කියලා. ඇයි සීවලී කුමාරයා ඔබ දන්නවා බොහෝ කාලයක් අවුරුදු 7ක් මාස 7ක් කුසේ මේ දරුවා බිහි නොවී වැඩුණා කියනවා. විශාල වේදනාවක් වින්ද දරුවා බිහි වෙන්න ගිහිල්ලා. එතකොට දරුවෙක් කුසේ වැඩෙනකොට ඔබම හිතන්න නිකන් වතුර බෝලයක් ඇතුලේ උණ්ඩි වෙලා ඇකිලිලා ඉන්නකොට මේක සැපක් නෙමෙයි දුකක්. දරුවෙක් උපදිනකොට බොහෝම සනීප විදිහට උපදින්නේ. ඒ දරුවා උපදින්නේ විශාල වේදනාවක් එක්ක. ඒ වේදනාව තුලම සමහර මව්වරු ඒ වේදනාවෙන් මිය යනවා. මාතෘ මරණ ඔබ අහලා ඇති. දරුවෝ බිහි කරන්න ගිහිල්ලා මිය ගිය අම්මලා ගැන. එතකොට දරුවෙක් බිහි වෙන්නේ වේදනාවක් එක්ක. ඒ අම්මා විශාල වේදනාවක් දරුවා පවා විශාල වේදනාවක් එක්ක දරුවෙක් මව් කුසකින් බිහි වෙන්නේ. දරුවා බිහි වෙනකොට ඒ දරුවගේ නහයේ කටේ මුළු ඇඟ පුරාම ගැබ් මල තැවරලා වෛද්‍යවරු කරන්නේ දරුවා ගත්ත ගමන් පිරිසිදු කරන එක. දරුවා හොදනවා. සුද්ධ පවිත්‍ර කරලා පිරිසිදු කරනවා. ඊට පස්සේ මේ දරුවා hina වීගෙන බොහෝම සතුටෙන් ඉන්නව නෙමෙයි. අඬනවා. ඇයි? ඇල්ලුවා රිදෙනවා. ලූණු සිවියක් වගේ අර හැම උලඟට රස්නෙට සමහරලාට වඩා ගන්න හැදුවත් තුවාලයක් අතින් ගෑවෙනකොට තුවාලෙක හැම කොච්චර වේදනාවක් ඇති වෙනවද? අන්න ඒ වගේ පුංචි දරුවෙක් ඉපදිච්ච ගම. හැබැයි ඒ දරුවගේ අර වේදනාව, ඒ දරුවා අඬන එක, ඒ දරුවා සමහරලාට ඉපදිලා ඒ මොහොතේ අනිත් සියලු දෙනා දරුවා දැකලා ඉපදීම දුකයි කියලා හිතනවා. ඒක කවදාවත් හිතෙන්නේ නැහැ. ධර්මය ගැන වැටහිච්ච ධර්මය දියුණු කරන යෝනිසෝ මනසිකාරයේ දෙන දහම් දැනුමක් තියෙන කෙනෙක් ධර්මය තුළින් එහෙම දකින්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ලෝකයා එක දකින්නේ. ඒ නිසා පිංගතුනි අපි ජීවිතයේ හැම වෙලාවෙම අනිත්‍යදේ නිත්‍ය සංඥාවෙන් තමයි දකින්න උත්සාහ කරන්නේ. දුක්දේ සැප සංඥාවෙන් දකින්න උත්සාහ කරනවා. අසුබදේ සුබ සංඥාවෙන් දකින්න උත්සාහ කරනවා. අනාත්මදේ ආත්ම සංඥාවෙන් දකින්න උත්සාහ කරනවා. මේ මගේ දරුවා, මේ මගේ අය, මේවා මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමන්ට ඕන විදිහට මේවා පවත්වන්න බැරි වුණත් පවත්වන්න පුළුවන් කියන දෘෂ්ටිය තුල පිහිටලා
මනසින් අපි ප්‍රාර්ථනා කරනවා උත්සාහ කරනවා. තමන්ට ඕන විදිහට තියාගන්න හැම වෙලාම හිතෙන් සැලසුම් හදනවා. මෙන්න මේ මුලාව නැතිවෙන්නේ අනිත්‍යදේ අනිත්‍ය වසයම දැකීම තුළ. දුක්දේ දුක්වසේම මෙනෙහි කිරීම තුළ. අනාත්මදේ අනාත්ම වසයෙන්ම දැකීම තුළ. අසුබදේ අසුභ වසයෙන්ම දැකීම තුළමයි මේ වැරදි දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටීන් මේ සංඥා විපල්ලාස දුරුවෙලා සම්මාධිට්ටිය යහපත් දැක්මක් කෙනෙකුට ඇතිකර ගන්න පුළුවන්කම ලැබෙන. පිංහතුනේ සාමාන්‍යයෙන් මනුස්සේගේ ශරීරය තුළ දැන් ඔබ තුළ ගත්තොත්. මේ අපේ ශරීරයේ දෙතිස් ගුණප කොටස් හැටියට සතර මහා ධාතු වසයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ කොටස් 42කට පෙන්නවා. පඨවි ධාතු කොටස් 20ක්. ආපෝ ධාතු කොටස් 12ක්. තේජෝ උණුසුමට අයිති කොටස් 4ක්. වායෝ හමාගෙන යන ස්වභාවයට අයිති කොටස් 6ක්. මේ ශරීරය තුළ බුදුරජාණන් වහන්සේ අපිට වෙන වෙනම බෙද බෙදා පෙන්නවා. එතකොට මේවා වෙන්වෙන් වසයෙන් බල බලා බුදු හාමුදුර අපිට භාවනාවක් පෙන්වා ධාතු මනසිකාර භාවනාව. ශරීරයේ තියෙන ගුරෝසු පටවි ස්වභාවයෙන් වැඩි කොටස් මහපොළොවේ පස් හා සමවසයෙන් බලමින් භාවනා කරන්න. ශරීරයේ තියෙන වැගිරෙන ස්වභාවයට අයිති වැගිරිලා යන දේවල් ජලය හා බාහිර ජලය හා සමකොට භාවනා කරන්න. ශරීරයේ තියෙන උණුසුම බාහිර උණුසුමත් එක්ක ගලපමින් බලමින් බාහිර ගින්න තේජෝධාතුවත් එක්ක සමකොට භාවනාවසයි මඩන්න. ශරීරයේ තියෙන හමාගෙන යන දේවල් බාහිර සුළගත් එක්ක සමකොට භාවනා කරන්න. එතකොට කෙනෙක් ඒ විදිහට මේ ශරීරයේ කොටස් වෙන්වෙන් වසයෙන් බාහිර සතර මහාධාතු සමඟ ගලපමින් භාවනා කරනවා. එයා ධාතු මනසිකාර භාවනාව තුළින් කයේ අතාස භාවය වටහා ගන්න කෙනෙක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ අර සුභ සංඥාව නැතිවෙන්න තවත් අපිට ප්‍රබල භාවනාවක් පෙන්වා අසුභ වසයෙන් බලන්න. අසුභ වසයෙන් බලනවා ගැන නැති පිළිකුලක් මෙනෙහි කරනවා නෙමේ. දැන් බොහෝ දෙනෙකුට මේ වචන කියපු ගමන් හම්බෝයි පිළිකුල් භාවනාව අසුභ භාවනාව ඒක නම් හොඳ නෑ ඒක නිකන් රිනාත්මක ඒක නෙගෙටිව් අන්නේ වගේ හිතෙනවා. එහෙම හිතෙන්නේ අපි අර සංඥා විපල්ලාසවලින් අසුභදේ සුභ වසයෙන් පිළිගෙන ඉන්න නිසා. දැන් අපි පිළිකුලයි කියලා බලන්නේ ඇත්තටම සැපසහගත දෙයක් දිහා බලනවා නෙමෙයිනි. ජීවිතය ඇත්ත ඇති සැටියෙන් මේ බලන්නේ. දැන් ඔබ පිළිකුල් නැත්නම් දැන් කෙස් ගැන හිතන්න. ඔබ කන කෑම පිඟානි තියනවා කෙස් ගුලිය. අනි අද කෙස්ටිකකුත් තියෙනවා කියලා මේ කනාගෙන කන්නෙත් නෑ. ඒ කෙස්ටික පිඟාන පැත්තකින් තියලා කාලා ඉවර වෙලා අයින් කරන්න කියලා අයිනකින් තියාගෙන කන්නෙත් නෑ. සමහරුන්ට තමන්ගෙම කෙස්ටික වෙන්න පුළුවන්. අපිරියාවක් ඇති වෙනවා. කෙස් ගුලියත් තිබ්බොත් අර කෑම එක මහලන්නත් පුළුවන්. තමන්ගෙම කෙස් තමන්ම පිළිකුල් කරනවා. තමන්ගෙම මලමුට්‍රා ටික තමන්ම පිළිකුල් කරනවා. තමන්ගෙම හොටු ටික මේ ශරීරයේ තමන්ගෙම සෙම කෙල තමන්ම පිළිකුල් කරන මේ කයේ කොටස්. ඒක තමයි කයේ ඇත්ත ස්වභාවය. එතකොට අපි බලන්නේ ඇත්ත ඇති සැටියෙන්. ඒ නිසා පිළිකුල් භාවනාව අසුභ භාවනාව මේකට කියන්නේ කාය ගතා සති භාවනාව. කයේ අතාස භාවය විමසමින් බලනවා. එතනදී අපි ගන්නේ පඨවි ආපෝ කියන මේ කොටස් දෙක විතරයි. පඨවි ධාතුව ගොරෝසු ස්වභාවයෙන් යුක්ත කොටස් 20ක්. ආපෝ වැගිරිලා දිය වෙලා යන ස්වභාවයෙන් යුක්ත කොටස් 12ක් තියෙනවා මේ ශරීරේ. එතකොට ඔක්කොම 32යි. අපි කියන්නේ දෙතිස් කුණප කොටස් කියලා. මෙන්න මේ දෙතිස් කුණප කොටස් අරගෙන අපි භාවනා කරනවා. එතනදී අපි බලන්නේ ධාතු ස්වභාවය නෙමෙයි ධාතු මනසිකාර භාවනාවේදී තමයි ඒවැ ධාතු ස්වභාවය විමසන්නේ. මෙතනදී අපි බලන්නේ ඒකේ පිළිකුල යථා ස්වභාවය
ඇත්ත ස්වභාවය මෙනෙහි කර කර බලන. ඔය අතරේ බුදුරජාණන් වහන්සේ අපිට විරාගී නිමිත්තක් හැටියට හිත එකඟ කරගන්න පුළුවන් ඉතාමත් වැදගත් භාවනාවක් පෙන්නවා. අට්ටික සංඥාවේ ඇට සැකිල්ල හිතෙන් මතු කරල අරගෙන තමන්ගෙම ඇට සැකිල්ල තුළින් හිස් කබලේ ඉනම් පාදාන්තය දක්වාත් පාදාන්තය ඉනම් කේසාන්තය දක්වාත් මේ ඇට සැකිල්ල ඔස්සේම හිත අරගෙන යන්න හිත එකඟ වෙනවා. ඉක්මනින් හිතක් එක කරගෙන අට්ටික සංඥාව කියන්නේ සමාධිය ප්‍රභාස්වර සමාධයක් උපදවන්න පුළුවන් භාවනාවක්. පිංගතුනි අපේ ඉතිහාසේ ධර්ම ග්‍රන්ථවල දහම් පොත් පත්වල මේ අට්ටික සංඥා වඩපු ස්වාමීන් වහන්සේලාගේ කතා සිදුවීම් බොහෝ ප්‍රමාණයක් සඳහන් වෙනවා. දවසක් අනුරාධපුර යුගයේ ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ අට්ටික සංඥාවමයි කෙන වඩන්. ඉස්සල්ලා තමාගේ කයහා ගලපා බලමින් තමන්ගේ ශරීරේ මේ කේස්න් රෝමකූප නියපොතු දත් සම්මස් මේ ඔක්කෝම හිතෙන් ඉවත් කරලා තමන්ගේ ඇට සැකිල්ල හිතෙන් මතු කරලා අරගෙන මේ ඇට සැකිල්ල ස්වභාවය හොඳට මෙනෙහි කරනවා. මේ තියෙන්නේ හිස් කබල කියලා හිස් කබලි ස්වභාවය හොඳට හිතට ගන්න. ඔබ හිස් කබල් දැකල ඇතිතර හිස් කබලක නිමිත්තක් ඔබ හිතෙන් ගන්න. හිස් කබල මෙන්න මේ වගේ. දකොට තමන් දිහා බලන්න. මේ ඇස් දෙක නෙමේ ඇහැ ඇතුළි තියෙන්නේ ඇස් කුහර දෙකක් නාස් කුහරයක් ඊළඟට දත්ටික කම්බුල්වල හම ඉවත් වනාට පස්සෙම යට සැකිල්ල තියෙන්නේ මෙන්න මේ විදිහයි හිස් කබල කියන්න මේ වගේ කන් සිදුරු දෙක පුරුකෙන් පුරුක ඇමිනි චැට බෙල්ල දිගේ තියෙන්නේ අස්ති අපි වටිකන ග්‍රීවාස්ති කියලා උරහිස් සැට ඉලෑට කූඩුව කොන්දෙ තියෙන කොඳු ඇට පේලිය බෙල්ල ඉනම් පහලට පුරුකෙන් පුරු කැමිනිලාගේ කොඳු ඇට පේලිය. ඊළඟට ඉනේ තියෙන උකුල් ඇට දෙක මේ වං උකුල් ඇටට ඇමිනිලා වන් කලව ඇටි දනිස් ඇට කෙන්ඩ ඇට පායට පායගිලියට. දකුණු කකුලත් ඒ වගේ දකුණු උකුල් ඇටට ඇමිනිලා දකුණු කකුලි කලව ඇට දනිස් ඇට කෙන්ඩ ඇට. එදකොට මේ විදිහට ඊළඟට අත් දෙක ගත්තොත් වං උරහිසට ඇමිනිලා වං අතේ වැලමිට මැනික් කටුව අල්ල ඇගිලි මෙහෙම ඇට සැකිල්ල දිගේම හොඳට හිතනවා. අන්න එහෙම හිතනකොට අජ්ජත්තංවා කායේ කායානු පස්සේ විහෙරති තමන්ගේ කයහා ගලපා බලමින් හොඳට අට්ටික සංඥමය ඇට සැකිල්ල තමන්ගේ ශරීරය තුළින් එයාට භාවනාව වසේ මතු කරගන්න පුළුවන්. පිංහතුනී මේ භාවනාව කරගෙන යනකොට කාලයක් පුරුදු කරනකොට ඔබට ඔබ තුළින් තමන්ගේ ශරීරය ඇට සැකිල්ල ඉතාම පැහැදිලිව සුදු පාටට කිරිපාටට ප්‍රභාස්වරව තමන් තුළින් අර මස්ලේ වේලිච්ච ඇට සැකිල්ලක ස්වභාවය තමා තුළින් තමන්ගේ කය තුළ ඇට සැකිල්ල පිහිටලා තියෙන ආකාරය හොඳට හිතෙන් මෙනෙහි කරලා ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. භාවනාවදි තමන්ගේ හිතට ප්‍රකටව වැටහෙනවා පේනවා. තමන් මෙනෙහි කිරීම තුළ. එදකොට තමානුව ගලපා බලමින් එහෙම භාවනා කරපු කෙනා බහිද්ධවා කායි කායානු පස්සේ විහෙරති. මේ බාහිර ලෝක අනිත් අය දිහාත් බලනවා. මේ මගේ ඇට සැකිල්ල වගේම තමයි මේ ලෝකෙ ඉන්න මේ අනිත් අය මගේ යාලෝ ඥාතීන් හිතවතුන් මේ මගේ ඉස්සරහ ඉන්න අය මේ හැමෝම ඒ අය තුළ තියෙන්නෙත් මේ වගේම හිස් කබලා බෙල්ලෙ අස්ති උරහිස් ඇට ඉලෑට කූඩුව කොඳු ඇට පේලිය උකුල් ඇට කලවෑට දනිස් ඇට කෙන්ඩ ඇට මේ ඇට සැකිල්ල නේද කියලා ඒ පුද්ගලය තුළිනොත් ඇට සැකිල්ලේ යථහස භාවි මෙනෙහි කරනු. බහිද්ධවා කායේ කායානු පස්සේ විහෙරති. ඊළඟට තමාගේ ඇට සැකිල්ලත් බාහිර මේ ජීවත්වෙන පුද්ගලයන්ගේ ශරීරවල ඇට සැකිල්ලත් එක හා සමානයි මේ වෙනස් කන්නේ. එයාගේක උතුම් මගේක උතුම් නෑ එහෙමේ වනෑ මේ ඔක්කොම හැදිල තියෙන සතර මහාධාතුන්ගේ. ඒක උසස් මේක පහත් ඒක කුලවත් ඇට සැකිල්ලක් මේක කුල හීනයි එහෙමේ වනෑ. එදකොට අපි මේ ඒක නම්බු නාම තානාන්තර උස්මහත්
මිටිකං කුලවත්කම් මේ ඔක්කෝම ගාගෙන මේවා එකතු කරගෙන ගොඩගාගෙන හිටියට මේ ශරීරයේ යථා ස්වභාවය දකින කෙනා කය තුළින් දකින්නේ එකම ස්වභාවයක්. හේතු නිසා හටගත්ත දේවල් හේතු නැතිවෙනකොට නැති වෙලා යන. ඔන්න ඔය ධර්මතාව තමයි තමා තුළත් බාහිරය තුළත් දකිින්. අජ්‍යත්ත බහිද්ධවා කායේ කායානු පස්සේ විහරිදි තමා වගේම බාහිරය තුළත් එකම ස්වභාවයක කයක් මේ ඇට සැකිල්ලේ ස්වභාව එකම විදිහ. ඊළඟට තවත් මෙනෙහි කරගෙන යනකොට හිතන්න පුළුවන් මේ ඇට සැකිල් අප හිතම අපි මැරුණ කියලා. හැමදාම ඇට සැකිල්ල තියෙනවාද? නෑ. ඒකත් දිරනවා. පුරුකෙන් පුරුක වෙන් වෙනවා හිස් කබල ගැලවිලා වෙන පැත්තක. බෙල්ලි අස්තිටික වෙන වෙනම පුරුකෙන් පුරුක ගැලවිලා යන. උරහිස්සට තව පැත්තක. ඉලෑට කුඩුව තව දිහාක කොඳු වැට පේලිය තව දිහාක. අත්තට කලවෑට ඇගිලියට තව දිහාක. ඔබ බලන්න සමහරලාට ඔබ දැකල ඇතිවය සමහරට සමූහ මිනී වලවල් කියලා අවුරුදු ගානකට පස්සේ යම් යම් සාක්කි ඔස්සේ හාරලා ගොඩදානොයි මිනි ඇට කෑලි ගැන එහෙම ඔබ දැකපු අවස්ථා ඇති රූපාහිනියෙන් හරි යම් යම් පත්තරවල හරි රූපයක් හරි වීඩියෝ පට හරි දැකල ඇති. මේවා පිළිවලට තියෙනවන මේ අවුරුදු ගානක් යනකොට පුරුකෙන් පුරුක ගැලවිලා කෑලි කෑලි තැන් තැන්වලම දිරදිරා යන. කාලයක් යනකොට ඒවා හේම දිරදිරා පස් වෙලා කුඩු වෙලා යනවා. ඊට පස්සේ පොළොව හායරුවත් පස් ටිකක් තියෙන. මේ මම මගේ කියලා අපිට හොයාගන්න දෙයක් ඉතිරි වෙන්න. මෙන්න මේ කය ගැන තියෙන ඇත්ත තමා තුළින් මෙනෙහි කරලා මේ ඇට සැකිල්ල තුළම හිත පිහිටවාගෙන කයේ අතහස භාවය දකින්න පුළුවන්. පික්නතුනි අට්ටික සංඥාව සමත භාවනාවක් හැටියට වඩන්න පුළුවන්. මේ ඇට සැකිල්ලේ ස්වභාවය හොඳට හිතට අරගෙන හිස්කබල ඉදම් පාදාන්තය දක්වා පාදාන්තය ඉදම් කේසාන්තය දක්වා මේ ඇට සැකිල්ල අට්ටි කියලා ඒ ඇට සැකිල්ල දිගේ හිත අරගෙන යනවා. ඒ තුළ හිත එකඟ වෙනවා. සමහරුන්ට කසිනයක් වගේ ප්‍රභාස්වර ආලෝක සංඥාපව පහළ වෙනවා මේ භාවනා වඩනකොට. එතකොට මේ විදිහට සමතය වඩල සමහරුන්ට එතනින් විදර්ශනාවට හැරෙන්න්නක් පුළුවන්. සමහරු ඒ විදිහට කය ගැන මෙනෙහි කරලා ඊට පස්සේ ඒ තුළ පංච උපාදානස්කන්ධ බෙදාගෙන එතනින් විදර්ශනා වඩන. ඒ ඇට සැකිල්ලෙත් අනිත්‍ය මෙනෙහි කරනවා හේතු පල වසයෙන් දකිනවා. ඔය විදිහට ඉහලටම ධර්මාවබෝධි දැක්වාම අපට මේ අපේ ශරීරයේ තුළ තියෙන ඇට සැකිල්ලම භාවනා නිමිත්තක් වසයෙන් අරගෙන භාවනා කරන්න පුළුවන්. අනුරාධපුර යුගයේ කතාවක් තියෙනවා මේ අට්ටික සංඥා හොඳට වඩපු ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ දවසක් පිණ්ඩ පාති වඩිනවා පාරක් දිගේ වඩිනකොට ගෙදරක ස්වාමියා බිරිඳ ආරවුලක් ඇති වෙලා බිරිඳ මනුස්සයක් රණ්ඩු වෙලා ගෙදරින් එලියට බැහැල යනවා. කේන්තියෙන් යනවා. මෙහෙම යනකොට අනේ මේ ස්වාමීන් වහන්සේ පිණ්ඩ පාති පාරදිගේ වඩිනවා හදිස්සියේ පාරක පාලු හරියකදී කාන්තාවක් ඉදිරියට මුණ ගැහුණා. මේ ස්වාමීන් වහන්සේලව දැක්කට පස්සේ මේ කාන්තාව දත් පේන විදිහට උන්වහන්සේට සිනහ පහල කරා. මේ හාමුදුරුව ඇත්තටම අට්ටික සංඥා භාවනාවම වඩමින් තමයි සක්මනින් පිණ්ඩ පාති වඩින්. උන්වහන්සේ හිටගෙන ඉන්න ඉරියව්වේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ සක්මන් කරන ඉරියව්වේ නිදාගන්න ගියත් නින්ද යනකං ඇටසැකිල්ලෙ ස්වභාවයම හිතෙන් මෙනෙහි කරමින් අට්ටික සංඥා සමාධිය වඩන කෙනෙ. ති මේ ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් එන සද්ධය ඇහිලා කෙනා දිහා බලනකොට අර දත්පේන විදිහට හිනා වෙනකොට උන්වහන්සේ එක පාට්ටම පුද්ගලයා නෙමේ කාන්තාවක් කියන සංඥාව නෙමේ දැක්කේ ඇට සැකිල්ලා. ඒ සැනින් උන්වහන්සේට ඒ පුද්ගලයාගේ ඇට සැකිල්ල බහිද්ධවා කායි කායානු පස්සේ විහරති. තමාගේ කයේ වගේම බාහිරය තුළිනුත් ඒ සංඥාවෙන් උන්වහන්සේ දැක්කා. එතනින් එහා දෙයක් උන්වහන්සගේ හිතට
ඇතුල්ලුන්නේ. උන්වහන්සේ එහෙම ඉදිරියට වඩිනකොට ටික දුරක් යනකොට මේ කාන්තාවගේ මනුස්සයා මේ කාන්තාව හොය හොයා එනවා. මෙහෙම ඇවිල්ලාර ස්වාමීන් වහන්සේ මේ පාරදිගේ වඩිනවා. මේ මනුස්සය ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා ඉවරලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ මේ පැත්තේ ඉඳන්ද වැඩි? ඔව් පින්වත කිව්වා. ඔබ වහන්සේට කාන්තාවක් එහෙම දැක්කද මේ පාරේ ඉස්සරහට හම්බුණාද කාන්තාවක් කියලා ඇහුවා. මේ ස්වාමීන් වහන්සේ කියනවා පින්වත කාන්තාවක්ද පිරිමියෙක්ද කියලා නම් මතක නැහැ ඇට සැකිල්ලක් නම් දැක්කයි කිව්වා. උන්වහන්සේගේ හිතේ උන්වහන්සේ අර සංඥාවේ අට්ටික සංඥාව තුලමයි හිත පිහිටියේ. කාන්තාවද පිරිමියද කියලා නෙමෙයි උන්වහන්සේ ඒ දකින පුද්ගලයා තුළ දැක්කේ අට්ටික සංඥාවක ස්වරූපේ මා තුල තියෙන්නේ ඇට සැකිල්ලක්. මේ පුද්ගලයා තුළ තියෙන්නේ ඇට සැකිල්ලක් කියලා උන්වහන්සේට hina වෙනකොට අර ඇට සැකිල්ලක් hina වීගෙන ගියා වගේ තමයි උන්වහන්සේට නිමිත්ත හිතට වැටහුනේ. ඒ වෙලාවේ මේ ස්වාමියා මේ මොකද්ද මේ කියපු කතාව කියලා මේ ස්වාමියා හැරිලා යනවා. එතකොට මේ සිදුවීමෙන් අපිට මේ අපේ රටේ ඉතිහාසයේ අට්ටික සංඥා වඩපු එක ස්වාමීන් වහන්සේ නමකගේ අත්දැකීම. පින්වතුනි ඉක්මනින් හිතක් එකක කරගන්න පුළුවන් භාවනාවක්. දැන් බොහෝ දෙනෙක් හොයන්නේ කොහොමද ඉක්මනින් ප්‍රතිඵල ගන්න? භාවනා කරනකොට අනේ හිත විසිරෙනවා. හිතේ එකේ කර්මණු ඔස්සේ දුවනවා. ඉක්මනින් භාවනාවේ ප්‍රතිඵල ගන්න කොහොමද? ඉක්මනින්ම හිතක් එකඟ කරගන්න පුළුවන් භාවනා ක්‍රමයක් තමයි අට්ටික සංඥා භාවනාව. තමන්ගේ ශරීරයේ ඇට සැකිල්ලේ ස්වභාවය හොඳට අරමුණු කරගෙන ඒ ඔස්සේ හිත අරගෙන යමින් ඒ ඇට සැකිල්ලේ ස්වභාවය මෙනෙහි කරමින් හිස් මුදුනේ ඉඳන් පාදාන්තය දක්වාත් පාදාන්තය ඉඳන් කේසාන්තය දක්වා මේ හිස් කබල දිගේ පහළට පා ඇඟිලි දැට දක්වාම මෙනෙහි කරනවා. එතකොට ඒකෙදී ඒ භාවනාව පටන් ගනිද්දි ඉස්සෙල්ලා තමන් ඉඳගෙන ඉන්න ඉරියව්ව මම ඔබට චුට්ටක් කියලා දෙන්නම්. අපි භාවනාවක් ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් භාවනා කරනවා කියලා හිතන්න. අපිට ගොඩක් පුරුදු ඒ ඉරියව්වනේ. ඒ ඉරියව්ව පුරුදු වුණාට පස්සේ ඔබට පුළුවන් සක්මනේ ඒ භාවනාව වඩන්න. නිදාගෙන ඉන්න ඉරියව්වෙත් වඩන්න. හිටගෙන ඉන්න ඉරියව්වෙත් වඩන්න පුළුවන්. මේ සතර ඉරියව්වෙම භාවනාව පුරුදු කරන්න පුළුවන් වුණාට ඉස්සල්ලාම් භාවනාව පුරුදු වෙන ආධුනිකයෙකුට ඒක අමාරුයි. බොහෝ වෙලාවට නිදාගෙන භාවනා කරන්න හිතනකොටම එක්ක නිින්ද ගිහිල්ලා ඉවරයි. සමහරලාට හිටගෙන භාවනාව මෙනෙහි කරන්න හිතුවට වෙන වෙන අරමුණු ඔස්සේ හිත යන්නේ. හැබැයි අපි භාවනාවකට වාඩි වෙලා එරමිනිය ගොතාගෙන හරි අද්ද පරියන්කෙන් හරි බද්ධ පරියන්කෙන් හරි අපි පහසු ඉරියව්වක වාඩි වෙලා අපි ඉස්සල්ලාම අපේ ශරීරයේ හිස් මුදුනේ ඉඳන් පාදාන්තය දක්වාම මෙනෙහි කරනවා. හිස්සකෙස් නලල ඇහි බැඹ ඇස් දෙක නාසය තොල්පෙති නිකට මූණේ ස්වභාවය බෙල්ල වම් උරහිස දකුණු උරහිස පපුව ඉන වම් කකුල දිගේ යටිපතුල දක්වාම සිහි කරනවා. දකුණු කකුල දිගේ යටිපතුල දක්වාම සිහි කරනවා. ඊළඟට වම් උරහිසට ඇමිනිලා වම් අත දිගේ ඇඟිලි කෙලවර දක්වාම මෙනෙහි කරනවා. දකුණු උරහිසට ඇමිනිලා දකුණු අත දිගේ ඇඟිලි කෙලවර දක්වාම සිහි කරනවා. ඉස්සල්ලාම තමන්ගේ ශරීරයේ ස්වභාවය සිහි කරලා සුළු මොහොතක් තුළ අපිට පුළුවන් විනාඩි කිහිපයක් ඇතුළත මේ කයේ කොටසෙන් කොටස අපි හිතමු නවසීවතිකයත් වැඩෙන විදිහට මේ පිළිකුල් ස්වභාවයත් යම් මට්ටමකට අවබෝධ වෙන විදිහට අපි අට්ටික සංඥාවට යන්න පෙර මෙහෙම මෙනෙහි කරනවා. අපි හිතෙන් හිතනවා මේ ඉරියව්වෙන්ම මේ කෙස් ගැලවිලා යනවා. පිළිකුල් දිරලා පස් වෙලා යනවා. මේ ශරීරේ පුරා තියෙන හම කුණු වෙලා යනවා. අපි හිතමු අපි ඉඳගෙන ඉන්න ඉරියව්වෙන්ම මිය ගියා කියලා. මිනිස්සු එහෙම මැරෙනවනේ. අපි නිකන් හිතෙන් හිතනවා. එහෙම කුණු වෙනවා. මේ හම එහෙම කුණු වෙලා වැగిරිලා පස් වෙලා යනවා. ශරීරයේ තියෙන හමට ඇතුලෙන් තියෙන මස් කුණු වෙවි පස් වෙලා යනවා. ඇට සැකිල්ල වෙලාගෙන තියෙනවා නහරවැල්. ඒවත් කුණු වෙලා පස් වෙලා යනවා.
පෙනහලු කුණු වෙලා පස් වෙලා යන බඩවැල් කුඩා බඩවැල් මහා බඩවැල් ඔය අක්මාව වකුගඩු ඔය තියෙන ඔක්කෝම කොටස් කුණුවවී පස් වෙලා යන හිස් කබල ඇතුළ තින හිස් මොල මේ ඇස් ගෙඩි මේ ඔක්කොම කුණු වෙලා යන මේ ඔක්කෝම අපි හිතෙන් මෙනෙහි කරනවා ටික වෙලාවක් කොටසෙන් කොටස කාලයක් යනකොට අර නවසීවතික භාවනාවත් බුදු හාමුදුරු පෙන්නේ ඔය වගේ මෘත ශරීරයක් මිය ගිහිල්ල දවස් 3-4ක් යනකොට සතියක් දෙකක් යනකොට මාසයක් දෙකක් යනකොට මාස කීපයක් යනකොට පොහොම කුණු වෙලා ගිහිල්ල අන්තිමටම ඔන්න ඇට සැකිල්ල පෑදෙනවා දැන් අපේ ශරීරයේ ඇට සැකිල්ල පෑදිලා තියෙනවා අනිත් ඔක්කොම කුණු වෙලා පස් වෙලා ගිහිල්ල ඔය ඇට සැකිල්ලක් මුලදිම් අර මස්ලේ තැවරිච් ඇට සැකිල්ල කාලයක් යනකොට මස්ලේවත් වේලිලා ගිහිල්ල දැන් සුදු පාටට කිරි පාටට පිරිසිදුව පැහැදිලි ඇට සැකිල්ලක් අපිට පේන්න තියෙනවා මේ ඇට සැකිල්ල පිරිසිදුව සුදු පාටට කිරි පාටට අපේ හිතට අරමුණු වෙනකොට එක විරාගී නිමිත්තක් කියනවා ඒ ඇට සැකිල්ල තුළ රාගය උපදින්නේ තැන් ඔබ අහල ඇති සමහරලාවට මෘත ශරීරයක් තුළින් පවා රාගය උපදින්න පුළුවන් වැරදි සංඥාවෙන් බැලුව රාග සිතුවිල්ලක් තුළින් මෙනෙහි කරොත් මළමිනියක් දිහා බැලුව රාගය උපදින්න පුළුවන් කෙලෙස් උපදින්න පුළුවන් හැබැයි ඇට සැකිල්ලක් තුළ විරාග නිමිත එතන ඇට සැකිල්ලකේ කාන්තාද පිරිමිද හැට සැකිල්ලක හොයාගන්න අමාරුයි එක පාරට බැලූ පමණි ලොකු දැනුමක් තියෙන කෙනෙකුට යම් කිසි වෛද්‍ය දැනුමක් මේ අස්ති ගැන දැනුමක් තියෙන කෙනෙකුට යම් අධ්‍යයනයකින් හොයාගන්න පුළුවන් හැබැයි සාමාන්‍ය කෙනෙකුට එක පාට කාන්තාවත්ද පිරිමියෙක්ද මේ රාග සිතුවිලි ඇට සැකිල්ලක් නිසා උපදින්න විරාගේ නිමිත්තා ඊළඟ දේ තමයි අපේ හිතට ඒ ඇට සැකිල්ල ගැන ඒ තරම් බියක් උපදින්න ඇට සැකිල්ල හොඳට මතු වනා කළ හිතේ දැ ඔබ සාමාන්‍යෙන් හිතන්න ඔබට කෙනෙක්ගේ හිසක් දැක්කොත් මම නිකං උදාහරණයකට ඔබට කියන්න අප හිතම කාගහරි මේ කොහරි බෙල්ලක් කපල කවුරුහරි දාලගේ එකක් කියලා එක්ක මැරිච්ච මනුස්සේගේ හිසක් කෙස්ටිකත් තියෙනවා හමත් තියෙනවා ඇසුත් ඇරිලා තියෙනවා කවුරුත් ගිහිල්ලා අතගාන්න ඔළුව අතගාල බලන්නේ අල්ල බලන්න හිතෙන්නේ බයක් ඇතිවෙන් හැබැයි බොහෝ වෙලාවට ඔබට හිස් කබලක් ඔබ දැකල ඇති සමහර වෛද්‍ය විද්‍යාත්මකව උගන්නන තැන්වල ඉස්කෝලවල සමහර වෙලාවට විද්‍යාපීටවල වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න ළමයින්ට ඊළඟට එවැනි තැන්වල සමහර විහාරස්ථානවල පවා ආරණ්‍ය සේනාසනවල භාවනා කරන සැංවල ඔබ ඇට සැකිලි දැකල ඇති එතකොට ඇට සැකිල්ල හිස් කබල කෙනෙ අතට අරගෙන බලන්න හිතෙනවා අස්ති කෑල්ලක් සමහරලාවට අතින් අල්ලල බලනවා අර වෙනද වගේ බයක් ඇති ගැනීමක් ඇති වෙන්නේ එයට සැකිල්ල කියන්නේ විරාගී නිමිත්තා එතකොට අපි අන්නේ නිසා අපේ ශරීරය අර මස්ලේ වේලිලා ගිය පිරිසිදු ස්වභාවයෙන් යුක්ත සුදු පාට කිරිපාට ඇට සැකිල්ල අපේ හිතෙන් අපි තුළින්ම මතු කරගන්න මතු කරගෙන හිස් කබලේ ඉඳං පාදාන්තේ දක්වාත් පාදාන්තේ ඉඳං ආපහු හිස් කබල දක්වාත් එතන පාදාන්තය කියන්නේ හිස් කබල බෙල්ලයට උරහිස් ඇට ඊළඟට අත්තැට ඇගිලියට මේම තියෙන අත්වල පපු ඉතින ඉලෑට කූඩුව කොඳු ඇට පේලිය උකුල්ලට කලවෑට දනිස්සට කෙන්ඩයට පායට පා ඇගිලියට පාදාන්තය තියෙන පා ඇගිලියට මේ විදියට ඉස්සල්ලා කීප වතාවක් අපි කොටසෙන් කොටස ඒ අස්ති කොටසේ හැඩය වරණය හිතෙන් මෙනෙහි කරමින් කොටසෙන් කොටස හිතාරගෙන යනවා ඉහලට පහලට දැන් අපි භාවනා වඩන හැටි මම ඔබට කියල දෙන්න හිස් මුදුනේ ඉදම් පාදාන්තය දක්වාත් පාදාන්තය ඉදං හිස් මුදුන දක්වාත් ඇට සැකිල්ල දිගේ හිත අරගෙන යනවා ඉහලට පහලට එහෙම කීප වතාවක් හිත අරගෙන යනකොට හිත තැම් පත්වෙනවා ඒ තුළ අන්න එතකොට යා කාලයක් එහෙම පුරුදු කරලා හිත පිහිටනකොට දැන් කොටසෙන් කොටස වෙන වෙනම හිතන්න අවශ්‍යනෑ ඒ මුළු ඇට සැකිල්ලම එකම අරමුණකට
මෙනෙහි කරනවා අට්ටී කියලා. අට්ටී ගැන ඇට සැකිල්ල. හිස් කබල ගැන හිතෙන් හිතනකොටම හිස් කබලි ස්වභාව හිතට මැවිල පේන. අට්ටී කියලා හිතෙන් මෙනෙහි කරන. බෙල්ලට හිත යොමු කරනකොටම බෙල්ලෙ තියෙන මේ ග්‍රීව ආස්තිවල ස්වභාවය හිතට මැවිල පේන. අට්ටී කියලා හිතෙන් සිහි කරන. උරහිස් සැට ගැන හිතනකොටම මේ උරහිස් අස්තිවල ස්වභාව හිතට පේ අට්ටී කියලා සිහි කරන. ඉලෑට කූඩුව දිහා බලනකොටම හිතෙන් ඉලෑට කූඩුවේ ස්වභාවය හිතට මැවිලා පේනවා. ඒත් අට්ටී කියල මෙනෙහි කරනවා. කොඳු ඇට පේලියේ ස්වභාවය දිහා බලනකොටම පුරුකෙන් පුරු කැමනිච්ච කොඳු ඇට පේලිය හිතට අරමුණු වෙනවා. ඒත් අට්ටී කියල සිහි කරන. එතකොට මේ වගේ අට්ටී කියලා හිස් කබලේ නම් පාදාන්තය දක්වාත් පාදාන්තය ඉඳං ආයමත් හිස් කබල දක්වාත් ඇට සැකිල්ල දිගේම හිත අරගෙන අද්දී ඉක්මනින්ම හිත නීවරණයන්ගෙන් මිදිලා හිත අරමුණුව එකඟ වෙනවා. ප්‍රභාස්වර ආලෝක පවා සමහරුන්ට සුදු පාට කිරිපාට වර්ණයන්ගින් යුක්ත ආලෝක සංඥා පවා මේ අට්ටික සංඥාව තුළින් භාවනාවෙන් උපදවාගෙන හිත එකඟ කරගන්න පුළුවන්. එනිසා ඔබට අද මේ ධර්මානු ශාසනාවේදි භාවනාවක් ප්‍රායෝගිකෝ බේ ජීවිතයට පුරුදු කරගන්න කායානු පස්සනාවට අදාළ කයේ අතාස භාවයක් දකිමින් අපේ මැට සැකිල්ල තුළින් හිත පිහිටවාගෙන කයේ යථාස භාව මෙනෙහි කරන භාවනාවක් තමයි කියලද. පිංහතුනි අපි ප්‍රායෝගිකව ජීවිතයේ භාවනාවකට යොමුුවෙන්. ඔබ කොච්චර බණහල ඇද අපේම බණ කොච්චර හල ඇද. බොහෝ දුරට බොහෝ දෙනෙක් කැමති ඔය ජාතක කතාව කතන්දරයක් ඒ කාලෙ ශ්‍රාවක චරිත කතා එවැනි දේවල් අහනකොට බොහොම හිත පිහිටන ආසයි කතන්දර වගේ අහන්න ආසයි. හැබැයි ඒ තුළිනුත් අපේ ජීවිත අපි සකස් කරගන්න ඒ උදාහරණ උපමා අරගෙන ඒ ශ්‍රාවක චරිත ඔස්සේ අපේ ජීවිත අපි හදාගන්න උත්සාහ කරනවා තමයි. හැබැයි වැදගත්මදේ අපි තුළින් මේ ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගැනීම මයි. මේ ධර්මය අපි තුළින් ගලපා බැලීම මයි. බුදුරජාණන් වහන්සේ පෙන්වේ ඕපනයිකෝ තමා තුළින් දකින්න. අපි කොච්චර බණ ඇහුවත් ඒ ධර්මය තමා තුළට ගලපාගෙන තමන්ගේ ජීවිතය තුළින් බලන්න පුරුදුන් නැත්නං අපිට මේ ධර්මයේ ප්‍රයෝජන ප්‍රතිඵල ඈතට යනවා. එනිසා පිංහතුනේ මේ ධර්මය අවබෝධ වෙන්න නම් බාහිරින් අංග දෙකක් අපිට ලැබිය යුතුයි. ඒ තමයි කල්්‍යාන මිත්‍ර ආශ්‍රයයි සද්ධර්මශ්‍රවනයයි. අද අපිට උපරිමෙන් ලැබිලා තියෙනවා. කල්්‍යාන මිත්‍ර ඇසුරයි සද්ධර්මශ්‍රවනී පිරිසිදු ධර්මය අහන්න ලැබීම අද අපිට උපරිමෙන් ලැබෙනවා. කල්්‍යාන මිත්‍රයන්ගෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනා විකෘති නොකර ඒ පිරිසිදු බුද්ධ දේශනා නිවනට අදාළ ධර්මාවබෝධයට අදාළ දේශනා අපිට අහන්න ලැබෙනවා. එනම් අපිට කල්්‍යාන මිත්‍ර සේවනයේ සද්ධර්මශ්‍රවනය අද හොඳට ලැබෙන කාලය. හැබැයි ධර්මය අවබෝධ වෙන්න නම් ඇසූ ධර්මය යෝනිසෝ මනසිකාරයේදී තමා තුළින් ගලපල තමන්ගේ ජීවිතය තුළින් මෙනෙහි කර බැලිය. ඒකට කියෙන යෝනිසෝ මනසිකාරය දෙන යහපු ධර්ම කොටස් තමා තුළින් ගලපල තමන්ගේ ජීවිතය තුළින් ගලපා බලන්න. යෝනිසෝ මනසිකාරයේදී. ඊළඟ එක තමයි දම්මානු දම ප්‍රතිපදාව. ඒ ධර්මයට අදාළ ධර්මානු කුල ප්‍රතිපදාවක් තුළ අපි ජීවත්වවෙන්නට ඕන. ඔන්න ඔය කරුණු හතර සෝතාපත්ති අංග සෝවාන් වෙන්න උපකාරවෙන අංග හතරක්. බාහිරින් ලැබෙන කල්්‍යාන මිත්‍ර සේවනයයි සද්ධර්මශ්‍රවනයයි. තමා තුළ ඇතිකරගත යුතු යෝනිසෝ මනසිකාරයයි දම්මානු දම්ම ප්‍රතිපදාව ධර්මයට අනුකූලව ජීවත්වීම. මෙන්න මේ කාරණා හතර එක්තැන් වෙච්ච තැන ඔබට ධර්මාවබෝධය සඳහා අවශ්‍ය කරුණු එකතු වෙච්ච තැන මාර්ග පල ලබාගෙන මේ සසරෙන් මිදන්න මාර්ගය ඒ අවස්ථාව ඔබට මතු කර ගන්න පුළුවන්කම තියෙනවා. පිංහතුනේ එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ ධම්මපදය උපමාවක් පෙන්න්නනවා. අපි බනහල හිතනවනේ හොඳ බණ ටික ලස්සන බණ ටික. ඒ වනාට ඉතින් ඕවා කොහෙ කරන්නද අපිට වැඩ තියෙනවා වෙලාවක් නෑන කියලා
බණ විතරක් අහලා එතනින් නතර වෙනවා නම් ඒක තමා තුළින් විමසලා යෝනිසෝ මනසිකාරයේදිල අවබෝධ කරන්න උත්සාහ ගන්න නැත්නම් එය අනුන්ගේ හරක් බලන කෙනෙක් වගේ කියනවා. උපමාවකට දැන් ඔබ හිතන්න බුදුහාදුරයි කාලේ ඉතින් ගොඩාක් ඔය ගව පට්ටි හරක් බලාගත් අය බොහෝ දේශනාවල තියන ගොපල්ලු ගැන ඒ අයට දේශනා කරපු ධර්ම කාරණා උපමා මේ ඒ කාලෙ ගවයෝ තමයි ගොඩක් උපමාවලට බුදුරජාණන් වහන්සේගේ දේශනාවල අරගෙන තියෙනවා. එතකොට ඒ කාලෙ ගව පට්ටියක් අයිතිකාරයා අපිතම හරක් 100-200ක් ඉන්න ගව පට්ටියක අයිතිකාරයෙක් ඉන්නවා. යම් කිසි ධනවතෙක් තමයි ඒ කාලෙ. එතකොට ඒ ධනවත් පුද්ගලයා තමන්ගේ ගව පට්ටිය ගවයෝ ටික බලාගන්න සේවකයෙක් හොයාගන්න. එයාට ඒ කාලෙ කියපු නම ගොපල්ල ගවයෝ බලන කෙනා. ගොපලු තරුණයක්කින්න ගවයෝ බලන. උදේ පාන්දර ගවයෝ ටික දක්කගෙන යනවා තනකොල කවන්න එක්කයි යනවා එක්කො ගිහිල්ල වතුරට වතුර බොන්න ගෙනියනවා වැවක් වගේ තැනක් තිනවනම් ගෙනහිල්ල දාලා නාවනවා හවස් වෙනකොට එක්කරගෙන ඇවිල්ල ගාල් කරනවා ඕක තමයි යාගේ රස්සාාව. ඒ රස්සාාවට වැටුපක් දෙනවා. ඔහුට කියක් හරි ගෙවනවා අඩු ගානය ඔන්නම් ගොමටික හරි අයිතිකාරයගෙන් හල ඉල්ලගන්න පුළුවන්කම ලැබි ඔච්චරයි. හැබැයි ගව හිමියට අයිතිකාරයට තමයි ගවයාගේ වටිනාම දේවල්ටික ලැබෙන්නේ අයිතිය තියෙන්නේ ඔහුට. ඒ අයගෙන් ගන්න කිරිවල අයිතිය ගිතෙල් වෙඩරු මී එතකොට ඒ සකස් කරන කිරිවලින් ගන්න සියලු දේවල් අර ගවයන්ගේ වටිනාම කියන දේවල් එකතු කරලා ගත්තට පස්සේ ඒවේ අයිතිය තියෙන්නේ හර ගව පට්ටි අයිතිකාරයට ඕනන් ඉතින් පොඩි දෙයක් ඉල්ලගන්න පුළුවන් ඔච්චරයි. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් බණ විතරක් අහලා අහන වෙලාවට පිනක් රැස්වෙනවා. හැබැයි ආයි බණටික අහලා ප්‍රායෝගිකව හැසිරෙන් නැත්නම් යෝනිසෝ මනසිකාරය දෙන්න නැත්නම් දම්මානු දම්ම ප්‍රතිපදාවය දෙන්න නැත්නම් සමහරු ඉන්නවා බණ අහගෙන ඉඳලා හිතනවා බණටික නම් හොඳයි තමයි ඒ වුනාට ඉතින් ඕව කරන්න කොහිද විලාවා ඌට තව කල් තියෙනවානේ අනි භාවනා කරන්න නන්නේ බෑ බණනං අහගෙන ඉන්න පුළුවන් කිය. එතකොට එයාර අනුන්ගේ හරක් බලනවා වගේ එයාට වැටුපක් කියක් හරි හරක් බලනවට ලැබුණ වගේ බණ අහගෙන එන්න වෙලා පිනක් තියෙනවා තමයි. හැබැයි යාට සම්පූර්ණ වටිනාකම ඒකේ උතුම්ම ප්‍රතිඵලය ප්‍රයෝජනය ලබන්ඩ තියෙන අවස්ථාව මග හැරෙන. පිංහතුන ඒ නිසා අහන ධර්මය නුවනින් විමසන්න. අහන ධර්මය අවබෝධ කරන්න හිත යොමු කරන්න. ඒ ධර්මයට අදාළ වෙන විදිහේ ජීවිතයක් දම්මානු දම්ම ප්‍රතිපදාවකේදේ. ඒ ධර්මයට අනුව සිල්වත් ජීවිතයක් ගත කරන්න. කය වචනය සංවර කරගන්න සිල් රකින්න. භාවනාවකේදේ. මේ ධර්මය අවබෝධ කරන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනාව අපිට වදාලේ අපේ බුදු හාමුදුරුව විතරක් නෙමේ. සතර සතිපට්ඨාන දේශනාව අවිධහිත දේශනයක් කියලා ධර්මය සඳහන් වෙනවා. අවිධහිත දේශනාවක් සියලු බුදුරජාණන් වහන්සේලා අත් නොහැර දේශනා කරන දේශනාව. හැම බුදු කෙනෙක් මත් නොහැර දේශනා කරන නිසාය දේශනාවට කියන අවිධහිත දේශනාවක් කිය. ඒ නිසා ඒ දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දි මුලින්ම වදාලා. ඒ කායනෝ අයම් භික්කවේ මක්ගෝ මහණෙන එකම මාර්ගයක් තියෙනවා. සත්තානං විසුද්ධිය මේ කෙලෙස් වලින් අපිරිසිදු වෙලා ඉන්න සත්වයන්ගේ හිත් කෙලෙසුන්ගෙන් පිරිසිදු කරගන්න. සෝක පරිද්ධවාන සමතික්කමයි සෝක වැලපීම් වලින් නිදහස් වෙන්න එකම මාර්ගයක් තියෙනවා. දුක්ක දෝමනස්සානං අත්හංගමය කායික මානසික දුක්දොන්නස් වලින් නිදහස් වෙන්න එකම මාර්ගයක් තියෙනවා. ඥායස් අධිගමය ඥානයේ ප්‍රඥාව ඇති කරගන්න මාර්ගයක් තියෙන. ඒ තමයි යදිදන් චත්තාරෝ සතිපට්ඨාන නිවනට තියෙන එකම මඟ දුක්දුම්නස් වලින් නිදහස් වෙන්න කායික මානසික දුක්දුම්නස් වලින් නිදහස් වෙන්න
තියෙන එකම මග ඒ තමයි සතර සතිපට්ඨාන. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක සකුණක්ගී කෙන සූට දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ශ්‍රාවකයන්ට තථාගතයන් වහන්සේ නැමති පිය උරුමෙන් ලැබෙන දායාදේ තමයි සතර සතිපට්ඨානය කියලා. අපි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වනක් ශ්‍රාවකයන්ට ඔබ මම සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච ශාසනික දායාදේ තමයි අපට ලැබිච්ච සතර සතිපට්ඨානය. නිවනට තියෙන මග දින ඇතුව බුදුරජාණන් වහන්සේ ප්‍රතිඵල පෙන්නලා තියෙනවා සතර සතිපට්ඨානය. බුදුරජාණන් වහන්සේ වදාළ යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨානය බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයකටම ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරියෙන් නුවනින් සිහියෙන් පුරුදු කරනවා නම් යාට අවුරුදු 7ක් ඇතුළත මාර්ගඵල ලබන්න පුළුවන් කිය. ඊළඟට කාලය අඩු කළ බුදුරජාණන් වහන්සේ වදාලා ඉච්චර කාලයක් අවශ්‍යත් නෑ. නුවණ ඇති වීරියවන්ත ප්‍රඥාව ඇති කෙනෙකුට දින 7කුත් ඇති කීවා. උපරිම දවස් 7කුත් අවුරුදු 7කුත් අතර ප්‍රතිඵල ලබන්න පුළුවන් කියලා සහතක වෙමි. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු උතුම්ම දේශනාව තමයි සතර සතිපට්ඨාන. ඒ සතර සතිපට්ඨානයේ කය මුල් කරගෙන වැඩි යුතු භාවනා ක්‍රම ගොඩාක් තියෙනවා. කායානුපස්සනා භාවනා. අපේ හිතේ ස්වභාවය මේ හිත ගැන නාම රූපයන්ගෙන් හටගත්ත විඤ්ඤාණි ස්වභාවය හොඳට හිත පිහිටවාගෙන දකිමින් ධර්මාවබෝධයට වැඩි යුතු භාවනා චිත්තානුපස්සනා. ඊළඟට ආයතන 6 ස්පර්ශ නිසා ඇතිවන විඳීම, ඒ විඳීමේ යථා ස්වභාවය තුළ හිත පිහිටවල වඩන භාවනා වේදනානුපස්සනා. ධම්මානුපස්සනාව යටතේ පංච නීවරණ කොටස, පංච උපාදානස්කන්ධ කොටස, ආයතන කොටස, සප්ත බොජ්ජංග චතුරාර්ය සත්‍ය මේ ගාම්භීර ධර්ම කොටස් අවබෝධ කරගෙන නිවන කරා යන මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ඒ උතුම් ධර්ම මාර්ගයටම අදාළ අපේ ජීවිතය තුළ කයේ යථා ස්වභාවය අපිට අවබෝධ කරගන්න උපකාර වෙන. මේක හරියට මල්ලක් ලෙහෙලා බලනවා වගේ. මේ හමකින් වැහිලා මේ මම කියලා බැඳිලා මුලාවෙන් ඉන්න ශරීරය ඇත්ත ස්වභාවය යම් මොහොතකට හරි අපිට දකින්න ලැබෙන භාවනාවක් අද ඔබට මේ ධර්මානුශාසනාවෙන් කියලා දුන්නේ. හරියට කණු 4ක් හිටෝලා වරිච්චි ගහලා වහලයක් ගහලා ඊළඟට උළුවස්සක් ජනේලයක් තියලා මැටි ගහලා වහලේ සෙවිලි කරාට පස්සේ අපි ඒකට කියනවා ගේ කියලා. අන්න ඒ වගේ මේ රූපය මම කියලා දකින මේ රූපය ඇට සැකිල්ලක් නහරවැල් වලින් එතිලා මස්ලේ තැවරිලා හමකින් වැහිලා මේ සතර මහා ධාතුන්ගෙන් හටගත දෙතිස් කුණුප කොටස් වලින් පිරිච්ච මේ කය දිහා බලලා මේ මම කියලා අවිද්‍යාවෙන් තණ්හාවෙන් අපි මේ කයට බැඳිලා ඉන්නවා. අන්නේ මමත්වය බිඳිලා යන විදිහට කයේ යථා ස්වභාවය තමා තුළින්ම විමස බලන්න. ඒකට ඔබට උපකාර වෙන මේ ඇට සැකිල්ල තුළින්ම හිත එක කරගෙන මේ ඇට සැකිල්ල තුළින්ම හිත දියුණු කරගෙන විදර්ශනාවටත් හැරෙන්න පුළුවන්. හිත වඩාගන්න පුළුවන්. ඉක්මනින් සමාධියක් ඇති කරගන්න පුළුවන්. අට්ටික සංඥා භාවනාව ගැනයි අද මේ ධර්මානුශාසනාවේදී ඔබට සිහිපත් කරන්නට යෙදුනේ. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර මේ කයේ යථා ස්වභාවය නුවණින් දකිමින් බණ භාවනා ආදියට හිත යොමු කරගෙන යෝනිසෝ මනසිකාරයේ යෙදিলা උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම වාසනාවම ලැබේවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි, අද ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඉතින් අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්වය දරන්නට යෙදුනේ ඇමරිකාවේ පදිංචි ආනන්ද යාපා බණ්ඩාර, දිලූෂි වීරසූරිය, ඔවින්‍යා දියණිය සහ ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමාපියන් වන ඉන්ද්‍රා
කුමාරතිලක, රෝහිණී මොරගොල්ල, පියදාස යාපා සහ සිරිල් බණ්ඩාර කියනේ හැම දෙනාම එකතු වෙලා අද මේ ධර්මානු ශාසනාවේ පින්බරදායකත්වය දරන්නට යෙදුනේ. ඒ අයගේ අරමුණු තමයි ඔක්තෝබර් මාස 20 වන දින 3 වෙනි ජන්මදිනයේ සමරනු ලබන ඔවින්යා කෙම්නදී යාපා බණ්ඩාර දියණියට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නියම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව සුජීවත්ව වාසය කරන ඉන්ද්‍රා කුමාරතිලක, රෝහිණී මොරගොල්ල, පියදාස යාපා, සිරිල් බණ්ඩාර කියන දෙමාපියන් ඇතුළු රන්මැණිකේ මිත්තනියට සහෝදර සහෝදරියන් උෂාන්, වසන්තා, අජන්තා, බුද්ධිකා කියනේ සහෝදර සහෝදරියන් ඇතුළු තම ස්වාමියා, දූදරුවන් ඇතුළු පවුලේ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදය උතුම් ධර්මාවබෝධයේ පිණිසම මේ ධර්ම දානමේ පින ආශිර්වාදයක් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව ඒ පින්වතුන්ගේ අරමුණ. ඒ වගේමයි HM යසෝමැණිකේ, AM රන්මැණිකේ, YM බණ්ඩාර මැණිකේ, BM අබේ බණ්ඩා, YM බණ්ඩා, G මොරගොල්ල, LB වීරසූරිය ඇතුළු දෙපාර්ශවයේම මිය පරලොවගේ ඒ සියලුම සංසාරගත ඥාතීන්, ඒ නම් සඳහන් කරපු සියලු ඥාතීන් සාදුකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබත් කල්පනා කරගන්න ඔබ නමින් මියගිය සියලු ඥාතීනුත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගෙත් පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. ඉතින් එහෙමනම් ඒ හැම දෙනාටම විශේෂයෙන් ධර්මදේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී සම්පන්නිය උතුම් ධර්මාවබෝධය ලැබේවා කියලා අපටත් ආශිර්වාද කරනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දෙනාම බණ ඇසූ ලක්වාසී ලෝවාසී සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් මේ ධර්ම දානමේ පිනත් ධර්ම ශ්‍රවණමේ පිනෙනුත් ඔබ හැම දෙනාටම ධර්මාවබෝධය පිණිසම පාරමිතාවක් වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්ම ශ්‍රවණාබිලාසී වරදී සිටි සදහවත් සුපින්වතුනි, මෙත් සදහම් දේශනා දහමසූ හැම දිනාටම උතුම් ධර්මාවබෝධයේ පිණිස සියලු දේශනාමය කුසල් උපකාරක වේවායි පින්සිතින් ප්‍රාර්ථනා කරනවා. උතුම් සද්ධර්ම දේශනා පැවැත්වූ අප ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය පින්වත් පූජ්‍යපාද අප ගුරු දේවෝත්තම නායක ස්වාමින් වහන්සේ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් ස්වාමින් වහන්සේට සාදුකාර නංවමින් පාදාභි වන්දනෙන් ගෞරවපූර්වක සිතින් පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදුහු සාදුහු සාදු. උතුම් වූ සද්ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ පින්බර දායකත්වයේ දරුවා වූ ඇමරිකාවේ පදිංචි ආනන්ද යාපා බණ්ඩාර මහතා, ඒ වගේම ඩිලෝෂි වීරසූරිය, ඔබින්යා දියණිය සහ ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමව්පියන් වන ඉන්ද්‍රා කුමාරතිලක, රෝහිණී මොරගොල්ල, පියදාස යාපා සහ සිරිල් බණ්ඩාර යන සදහවත් පිරිසට නිදුක් නිරෝගී භාවයේ, සුවපත් භාවයේ, කායික මානසික සුවපත් භාවයේ සැලසේවා, දීර්ඝායු සම්පන්නිය වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. සංසාරගතව පරලෝසපත් වූ හැම දිනාට මේ පින් අනුමෝදන් වේවා. සෑම උතුම් ධර්මාවබෝධය වේවායි ප්‍රාර්ථනා කරමිනුයි ඔබේ නිවහනින් සමුගන්නට බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහෙමු උතුම් මෙත් සදහම් දේශනාවකින්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.